TV මේ ටෙලිවිෂන් අලුත් කරන කාලයයි. සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල පාස්කු වාර්තාව කැබිනට්ටුවට ප්‍රහාරය වළක්වා නොගැනීම ගැන හිටපු ජනපති මෛත්‍රී පූජිත් සහ හේමසිරි පිළිබඳවත් සටහන්. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ජිනීවා මහකොමසාරිස්ට අද බහර දෙයි. මහකොමසාරිස්තුමියගේ වාර්තාව පක්ෂපාතීත්වයෙන් සැකසී තිබෙන වාර්තාවක්. ආණ්ඩුවේ මිලට වී දෙන්න ගොවීන් බෑ කියයි. ඇමති තදින් සිටි. මේ දෙකටම ලෑස්ති නැත්නම් ගොවියා ආණ්ඩුවට සිද්ධ වෙනවා පාලන මිලෙන් ඉවත් වෙන්න. එතකොට මොකද වෙන්නේ? වී කිලෝ එක රුපියල් 25ට බයිනවා. ඉතින් ඒකද කරන්න කියන්නේ අපි. වතුර කපන බව මණ්ඩලය කියයි. වේලි කාලගුණය මැයි දක්වා. කොවිඩ් මරණ 450 දක්වා ඉහළට. බස්නාහිර ජනතාවට එන්නත දීම කඩිනම් කෙරේ. කොදිව් සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පිටත් වෙයි. වේගපන්දු ක්‍රීඩක රයිරු කුමාරට කොවිඩ්. වාස් කණ්ඩායම හැරයයි. ධර්ම සාධකයි. කිරිල්ටන් නව්‍යකරණයේ ජවය. රටේ හැම තැනම PE+ බ්ලූටෙක් වතුර ටැංකිය. වතුර මිතුරා. සිරවදින් AC ලේසි වාස. පළවෙනි වොෂින් මැෂින් එක. අපේ ගොවීන් සහ පාරිභෝගිකයින් සහල් මාෆියාවෙන් නිදහස් කර ගැනීමේ අරමුණින් රජය සහතික මිලට වී මිලදී ගැනීමට කටයුතු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. කෙසේ වෙතත් ගොවීන් පෙන්වා දෙන්නේ සහතික මිලට වී ලබා දෙන ලෙස රජය දැනුම් දී තිබුණද අස්වැන්න අඩුවීම හේතුවෙන් එම මිල ගණන් යටතේ වී ලබා දීමට නොහැකි බවයි. දවසේ පුවත මෙවර මහකන්නේදී සහතික මිලක් යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිලදී ගැනීමට රජය පසුගියදා තීරණය කළා. ඒ යටතේ ප්‍රමිතිගත නාඩු තෙතමනිය 14% සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 50කටද තෙතබර ඉවත් නොකළ නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 44කටද මිලදී ගැනීමට සැලසුම් කර තිබුණා. එසේම ප්‍රමිතිගත සම්බා තෙතමනිය 14% සහිත වී කිලෝග්‍රෑමයක් රුපියල් 52කට සහ තෙතබර ඉවත් නොකළ සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 46කටද මිලදී ගැනීමට රජය තීරණය කළා. මේ වන විට මහකන්නේ වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති අතර ගොවින් පවසන්නේ පෙර කන්නයට සාපේක්ෂව මෙවර අස්වැන්නේ අඩුවක් පවතින බවයි. මේ සැරේ වී ඉස්සලක් කපුවාම වී මිටි 3යි 4යි. දැන් වෙනද වී මිටි 20ක් ගන්නවා නම් මේ සැරේ වී මිටි 5යි නැත්නම් මේ සැරේ රජෙට දෙන්නර වී නෑ අපිට. අර භාගයක් කපලා දැන් බලන්නකො මේ වී මිටි 16යි තියෙන්නේ. රහි යානේ ඔකේ ප්‍රශ්න වලින් විනාශ වෙලා දිරලා වෙලා දෙන. කලට වෙසි ලැබුණේ නෑ. ගොවියෝ කලට ගොවිතැන් කරා. හැබැයි කාලේ පහුවා අකල් වෙයි දැන් වහිනවා. වහිනකොට ගොවි ජනතාවගේ අස්වැන්න නෙලන්නට තියුණ කුඹුරු වැටිලා කීඩෑව කාලා හානි වෙලා තියෙනවා. ඊටු ටික අලි කනවා. මේ පාර අස්වැන්න එකටයක්ම අඩු. ගොවියෝ හොඳටම අසන්න රත්තරේ වැටලා ඉන්නේ. අස්වැන්න හොඳටම හිකතාවයක් තියෙන. ඒ නිසා අපිට මේ පාර රජයට වී දෙන්න ක්‍රමවේදයක් නැහැ. කෙසේ වෙතත් තම අස්වැන්න අඩුවීමත් සමග රජයට වී ලබා දීමට හැකියාවක් නොමැති බවත් රජය ලබා දී ඇති සහතික මිල ඉක්මවා පෞද්ගලික අංශ වී මිලදී ගැනීමට කටයුතු කරන බවත් ගොවීන් පෙන්වා දෙනවා. ආණ්ඩේ ගන්නේ 52කට නේ. මේකට තොරි වේලන්ට බෑ. දැන් පිට ගන්නවා නේ 60ට. වේලන් නැතුව. එතකොට රජයට අවුලක් වෙන්නේ නැද්ද? දැන් මෙහෙ වුණාම අර අවුලක් කියන්නේ වී එන්නේ නැහැ. සමහර පෞද්ගලික අංශය කීයටද ගන්නේ දැන්? 55යි ඊ අපි දීලාව 45 ගානේ. ඒ කියන්නේ අමුයි. අමුයි. ආශ්‍රය වේලක් 50ට 50 දෙන්න ගන්නවා කියන්නේ මෙතනින් අපේ රුපියල් 3000 මෙතනින් පාඩු වෙනවා. පොරසාන ආධාර දෙන්නේ නැති වෙනවනේ යාලා. දෙන්නේ නැහැ කියලා අපි දැත්තන් කොහෙන් දෙන්නද? වෙන කුඹුරු වලින් කපලා ගේන්නේ. රුපියල් 60 දක්වා වී මිල වැඩි කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. ණය ටික ගෙවා ගන්නවත් බැරුව මලු ටික ගෙදරට අර යන්න
වෙලා තමයි තියෙන්නේ ණය තුරුස් ටික ගෙවලා ඉවරුනාම. සාමාන්‍ය වෙරිච් එක අම්මාපා අර යන 50ට 53ට රජෙන් ගන්නේ 50ට. ඉතින් 50ට දෙන්නේ කොහොමද මේ තෙතවි අපෙන් ගන්නෙම නැහැ. වී කිලෝ 1000ක් දෙන්න කියලා රජයට කියනවා. රජයේ මිලත් එක්ක සංසන්දනය කරනකොට පෞද්ගලික අංශයේ මිල වැඩි. මේ මොහොත වෙනකොටත් පෞද්ගලික මෝල් හිමියෝ කමතටම ඇවිල්ලා නාඩු කිලෝවක් රුපියල් 47ට 8ට වගේ මුදලකට ලබා ගන්නවා. ඒතර ආණ්ඩුව කියන 44යි. හැබැයි 44ත් ගොවියෝ තමන්ගේම ප්‍රවාහන ක්‍රම යොදාගෙන අදාළ ආණ්ඩුවේ තැනට ලබා දෙන්න ඕනේ. ආණ්ඩුව බලයට ආවේ ගොවියට නිකම් පොහොර දෙනවා කියලා. අද මොකද්ද කරන්නේ? ගොවියාගේ පොහොරනි කපන්න මේ වී කිලෝ 1000 අපේට දීලා දැන් අද ගොවියට බලපෑම් කරමින් ඉන්නවා. දැන් මේකද සෞභාග්‍ය දක්ව ප්‍රතිපත්ති ප්‍රකාශය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසන්නේද ගොවින් මුහුණ දෙන මෙම ගැටලුවට රජය කඩිනමින් විසඳුමක් ලබා දිය යුතු බවයි. පෞගේ කාලේ අපි දන්නවා රජයට වීදෙන්න ගියාට පස්සේ ගොවියට සිද්ධ වෙච්ච අලකලංචි. අන්නේ ප්‍රශ්නවලට උත්තර දෙපුවට පස්සේ ගොවියා කැමැත්තෙන් වී ටික රජයට ගෙනත් දෙනවා. අපටත් පුළුවන් කිසි ගැටලුවක් නැතුව ගොවියව පොළඹවන්න. ගොවියට නොමිලේ පොහොර දුන්නා කියලා වී ඉල්ලනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ට එම බලපෑම් කරන්න බලහත්කාරකම් කරන්න කිසිම අයිතියක් නැහැ. පොහොර සහනාධාර යටතේ මෙරට වීවගා කරන ගොවීන් කරන දසලක්ෂ 41,923ක් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 1000 බැගින් මිලදී ගනු ලබන්නේ කුඹුරු හෙක්ටයාර 1.1 අතර වගා කරන ගොවීන්ගෙන් පමණයි. කෙසේ වෙතත් එවැනි භූමි ප්‍රමාණයක වීවගා කරන ගොවීන් සිටින්නේ 266,291 දෙනෙක් පමණයි. මේ රටේ සමස්ත ගොවියන්ගෙන් 127කකින් පමණයි අපි මේ පොහොර සහනාධාරයට වී කිලෝ 1000ක් ලබා දෙන්නයි කියලා කියන්නේ. මේ වැඩපිළිවෙලෙන් ගොවියා ඉවත් වුණොත් පොහොර සහනාධාරය අහිමි වෙයි. ඒ විතරක් නෙවෙයි ඔවුන්ට පොහොර ගන්න වෙන්නේ රුපියල් 4000කට. ඒ වගේම රක්ෂණය වෙනුවෙන් ඔවුන්ට ඒ වගකීම දරා ගන්න වෙයි. මේ සංචිතේ තියාගන්න වෙන මොනවත් හින්දා නෙවෙයි. ගොවියත් පාරිභෝගිකයත් දෙකම ආරක්ෂා කරගන්න. කිලෝ ලක්ෂ 20 අද වෙනකොට වීඇලේ මණ්ඩලයට ගෙනත් දීලා තියෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල හැටියට අපි අනිවාර්යයෙන්ම මේක අපි ක්‍රියාත්මක කරනවා. මේ දෙකටම ලෑස්ති නැත්නම් ගොවියා ආණ්ඩුවට සිද්ධ වෙනවා පාලන මිලෙන් ඉවත් වෙන්න. එතකොට මොකද වෙන්නේ? වී කිලෝ 1 රුපියල් 25ට බයිනවා. ඉතින් ඒකද කරන්න කියන්නේ අපි. ආණ්ඩුව පොහොර ටික දෙනවා. ආණ්ඩුව තාක්ෂණය දෙනවා. ආණ්ඩුව සියල්ල දෙනවා. ගොවියා මාස ගාණක් මැරිලා මේ ටික හදනවා. 4 දෙනෙක් ඉඳගෙන සම්පූර්ණ මුදල් ටික මංකොල්ල කරනවා. ඒක කරන්න අපිට දෙන්නේ නැහැ. අපි සතොස සහ සම්පකාරරා අපි මේ සටනට එනවා. එතකොට අපි බලමු කාගේ හාල්ද කන්නේ කියලා. 100න් එහා 97න් එහා කිසිම කෙනෙකුට හාල් විකුණන්න බෑ. වීඇලේ මණ්ඩලේ වී ගන්නවා. දිසාපතිවරු වී ගන්නවා. සම්පකාර වී ගන්නවා. ආණ්ඩුව සල්ලි දීලා තියෙනවා. ඊට අමතරව කුඩා වී මොල් හිමියන්ට බැංකුවලයි දීලා තියෙනවා. ඒ නිසා දැන් අර 4 දෙනාගේ මල්ලට වැටෙන එක අමාරුවට වැටලා තියෙනවා ඒගොල්ලෝ. මේ පාර අපි එක්ක සෙල්ලම් කරන්න බෑ. අපි මේ වැඩේ හරියට කරමු. දවසේ පුවත. මේ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේද පෙරේරා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. විශේෂ අමාත්‍යවරයා මගින් ජනාධිපතිවරයා වෙත ඔහු දැනුම් දී ඇත්තේ පෞද්ගලික හේතුවක් මත Taman දුරෙන් ඉවත් වන බවයි. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන අද 80000 සීමාව ඉක්මවා ගිය අතර සුවය ලැබූ ගණන 75000 සීමාව ඉක්මවා ගියා. මේ අතර කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් 7000කට වැඩි පිරිසකට අද කොවිඩ් මර්ධන එන්නත් ලබා දුන්නා. වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ඇනවුම් කළ කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන බ්‍රහස්පතින්දා ලැබීමට නියමිත බවයි. කොළඹ මහනගර සීමාවේ පුද්ගලයන් සඳහා මහා පරිමාණ එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද ආරම්භ වුණා. ඒ මධ්‍යස්ථාන 7කදී. මෙම සෑම මධ්‍යස්ථානයකදීම පුද්ගලයන් දහසකට අධික සංඛ්‍යාවකට එන්නත ලබා දී තිබුණා. කොළඹ මහජන පුස්තකාලය, වරල කැම්බල් ක්‍රීඩාංගණය, බණ්ඩාරනායක මාවත මාතෘ නිවාසය, මාලිගාවත්ත පීඩී සිරිසෙන ක්‍රීඩාංගණය, ටොරෙන්ටන් මහල් නිවාසය, උතුරු කොළඹ කාකදූපත සහ බටහිර කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යන ස්ථානවල එම මධ්‍යස්ථාන පිහිටුවා තිබුණා. මේ වරල කැම්බල් ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ එන්නත් කරන කටයුතු සිදු වූ ආකාරයයි. මාලිගාවත්ත පීඩී සිරිසෙන ක්‍රීඩාංගණයේදී සහ ටොරෙන්ටන් මහල් නිවාස සංකීර්ණයේදී 2000කට අධික පිරිසකට කොවිෂීල්ඩ් එන්නත් ලබා දුන්නා. මේ කොළඹ මහජන පුස්තකාලයේ පිහිට වූ එන්නත් කරන මධ්‍යස්ථානයේදී එන්නත් ලබා දුන්න ආකාරයයි.
ඒජ් කැටගරීස් හැටියට හැමෝටම වැක්සින් එක ගහ ගන්න හොඳයි කියලා මම හිතනවා. මේ වගේ හැම කෙනාම මේක කරගත්තොත් හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම රෝගීන් වැඩියෙන් වාර්තා නොවූ ප්‍රදේශවල ජනතාව තුළ තිබෙන ප්‍රතිශක්තිය ඉතාමත්ම අඩුයි. ඔවුන්ට මෙම රෝගය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිර යා හැකියි. එම නිසා මේ එන්නත් කිරීම සිදු කරනු ලබනවා. මේ සඳහා ඉතාමත්ම ඉහළ ඉල්ලුමක් තිබෙන බව පෙනී යනවා. කොළඹ මහනගර සභාවේ සේවකයන් සඳහා කොවිෂීල්ඩ් එන්නත් ලබා දුන්නේ මරදාන ෆෝබස් පාරේ පිහිටි කාන්තා හා ළමා සුබසාධක මධ්‍යස්ථානයේදී. කෙසේ වෙතත් එම ස්ථානයට නිලධාරීන් සහ සේවකයින් විශාල පිරිසක් කැඳවා තිබීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. තන දාගෙන මේ වේත් පිටින් කියනවා. මේක රෙඩි කියන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ පොත් බලන්නේ නැහැ. දැන් මීටරේ දුර ඉන්න කියලා තියා. හැබැයි මීටරේට පස්සේ ගාන තමයි දැන් ඉන්නේ. කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවයේ නියුතු 500 දෙනෙකුට පමණ කොවිඩ් එන්නත් ලබා දීම අද සිදු වූයේ ගුවන් හමුදාවේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මැදිහත් වීමෙන්. මේ වන විට එම සමාගමේ සේවය කරන 2000කට ආසන්න පිරිසකට එන්නත ලබා දී ඇති අතර තවත් 2200කට එන්නත ලබා දීම නියමිතයි. දෙවනපුරා පිහිටි පොලිස් අභ්‍යාස විද්‍යාලවල නිලධාරීන් සඳහා කොවිෂීල්ඩ් එන්නත ලබා දීම කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී අද ආරම්භ වුණා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ මෙවන විට පුද්ගලයන් 3,50,000කට පමණ එන්නත් ලබා දී තිබෙනවා. දැන් මම දැක්ක ඊයේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමා පැහැදිලිව කිව්වා 30ට වැඩි ඕනම කෙනෙකුට එන්නත දෙනවා කියලා. කොහෙන්ද ගන්නෙ? කොහොමද ගන්නෙ? කොහේ හරි ලියාපදිංචි වෙන්න ඕනද? නමුත් අපි දකින්නේ නැහැ වසංගත රෝග විද්‍යාංශයේ සදා කිසිදු උත්සාහයක නිරත වෙන්න. රටටම මේ එන්නත ලබා දීමේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් තමයි ඉදිරිපත් කළේ. අපේ ප්‍රධාන ඉලක්කය වෙන්න ඕන මරණ අඩු කරගන්න එක, සංකුලතා අඩු කරන. එහෙමනම් අපේ වැඩපිළිවෙල තුල අපි හඳුනාගෙන තිබුණා. ඒ අයට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ කියලා. ඒතකොට එහෙම තියෙද්දි 30-59 අතර කාණ්ඩයක් මේ මෙතට ගහලා කවුද දැම්මේ? ඒකේ වගකීම කවුද ගන්නෙ? දැන්වත් අපි බලධාරීන්ට කියනවා කරුණාකරලා මේ වෙච්ච වැරද්ද හදාගන්න. බස්නාහිර පළාත හරහා විශේෂයෙන්ම අවුරුදු කාලය වෙනකොට අපහු තම නිවෙස් වලට යන අය හරහා යම් ප්‍රමාණයකට නැවත අනෙක් පළාත් වලට මේ රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා. ඒකත් සැලකිල්ලට අරගෙන අපිට හැකි ඉක්මනින් මේ එන්නත මේ බස්නාහිර පළාතේ වැඩිම ජනගහනයකට ලබා දීමෙන් අපිට මේ ආරක්ෂාව උපරිම වශයෙන් ලබා ගැනීමට අපිට හැකි වේ කියලා අපි හිතනවා. පිළිකා රෝගී සහ දීර්ඝකාලීන රෝගීව සිටින අය මේගොල්ලන්ව කොහොමද තොරාගන්නේ එන්නත ලබා දීම සඳහා සුදුසුයි කියලා එම ප්‍රදේශවල ඉන්න සියලු දෙනාටම ඇවිල්ලා මේ එන්නත ලබා ගන්න කියලා කියනවා. එන අය තමන්ගේ රෝග තත්ත්වය පිළිබඳව අනිවාර්යයෙන්ම ඒ එන්නත ලබා දීමට ප්‍රථම දැනුම් දිය යුතුයි. ඒ වගේම යම් කෙනෙකුට එන්නත ලබා දීම පිළිබඳව ගැටලුවක් තියෙනවා නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිය හමු වෙලා ඒ අය සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඒ අයට සම්පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. COVID-19 ආසාදිතයින් 518 දෙනෙකු අද දිනේ හඳුනා ගැනීම සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80517ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 811 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සංඛ්‍යාව සටහන් වන්නේ 75110ක් ලෙසයි. මේ අතර කොවිඩ් මරණ 5ක් අද වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 450ක් දක්වා ඉහළ ගියා. කොරෝනා මරණ සම්බන්ධයෙන් සංඛ්‍යාලයකන පරස්පර ප්‍රතිඵල තමයි නිකුත් කරනවා කියන්නේ. දැඩි සමාලෝචනයකින් පස්සේ තමයි කොරෝනා මරණයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. බොහෝ වෙලාවට මේකට ඒ රෝගියාට ප්‍රතිකාර කරපු වෛද්‍යවරයාත්, අධිකරණ වෛද්‍යවරයාත්, ඒ වගේම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඇතුළු සියලු දෙනාගේම තොරතුරු එක්ස්ප්‍රෙස් කරලා මිසක් හිතුව මතයට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට එක තැනකින් මේ තොරතුරු වසන් කිරීමක් වෙනවා නම් එහෙම දෙයකට ඉඩකඩක් කොහෙත්ම නැහැ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමග නඩු භාණ්ඩ බාරගැනීමේ කටයුතු తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. මෙතර ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. ඒ බව තහවුරු වී ඇත්තේ බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරයට පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිදු කළ කොවිඩ් පරීක්ෂණයේදී. කොදෙව් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට අලුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. මේ අතර COVID-19 වෛරසයේ විකෘති අනුප්‍රභේද 240ක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් හඳුනා ගැනීමත් සමග එම ප්‍රාන්තයේ පිහිටි අමරාවතී දිස්ත්‍රික්කය මුළුමනින්ම වසා දැමීමට ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ අතර නිරන්තරයෙන් ඇස් කණ්ණාඩි පළදෙන පුද්ගලයන්ට කොවිඩ් වැළඳීමේ ප්‍රවණතාව 3 ගුණයකින් අඩු බව ඉන්දියානු පරීක්ෂකයන් පිරිසක් විසින් සිදු කළ සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. පරීක්ෂකයන් විසින් පුද්ගලයන් 304 දෙනෙකු යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඇස් කණ්ණාඩි පැරද සිටින අය ඔවුන්ගේ මුහුණ අඩුවෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් වෛරසය ආසාදනය වීමේ අඩු අවධානමක් පවතින බවයි. පාස්කෝ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට, හිටපු පොලිස්පතිවරයාට සහ
හිටපු ආරක්ෂක ලේකම්වරයාට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන ලෙස එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර එම අවසන් වාර්තාවේ පිටපතක් Taman වෙත ලැබෙන තෙක් කිසිදු දේශපාලඥයෙකු හමු නොවීමට අගරාදුගුරු අතියුතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබෙනවා. පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශ ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 19 වෙනිදා සයපොත්ගල කමිටුවක් පත් කරනු ලැබුවා. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සමාජිකයන් වන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්. මෙම කමිටුව අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අතර ඔවුන් අනිද්දා යලි රැස්වීමට නියමිතයි. මේ අතර මෙම කමිටුවේ කාර්යභාරය සම්බන්ධයෙන් සඳහන් මාධ්‍ය නිවේදනයක් අද පස්වරුවේ ජනාධිපති මාධ්‍යාංශය නිකුත් කළා. එහි දැක්වෙන්නේ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතයේ ගැඹුරින් අධ්‍යයනය කර නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීම කමිටුවට පැවරී ඇති වගකීම වන බවයි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව චෝදිතයින්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසුදැලීමේ පටිපාටි අනුව සිදුව නැති බවත් ඊට පාර්ලිමේන්තු කමිටුවේ මැදිහත් වීමක් අපේක්ෂා නොකරන බවත් එම නිවේදනයේ සඳහන්. පාස්කු කොමිෂන් සභා වාර්තාවට නව නිර්දේශ ඇතුළත් කිරීම මෙම කමිටුවට අයත් නොවන බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. දේශපාලන පරිණත භාවය, පළපුරුද්ද හා විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි කාරණා සැලකිලිටගෙන මෙම කමිටුව සඳහා සමාජිකයන් 6 දෙනා තෝරාගත් බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා. මේ අතර පාස්කු කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමයේද අදහස් පළ කළා. පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරන්න ඉතා විද්වත් ශ්‍රේෂ්ඨ විනිසුරුවරුන් වැනි උත්තමයින් ගෙන් සමන්විත කමිටුවක ඒ කාරණා ඉටු වෙද්දී බොහෝ අය ප්‍රශ්න කරනවා මේ තවත් කමිටුවක් පත් කරේ ඇයි කියන එක. ඒකම ඒ කමිටුවේ සමහර අයගේ සුදුසුකම් පිළිබඳව අද හුඟක් අය ප්‍රශ්න කරන බව පෙනෙන්න තියෙනවා. සාධාරණ ඉෂ්ට වේ කියලා අපි බලාපොරොත්තු වෙමින් සිටිනවා. නමුත් දැන් පීලි පැනලා තියෙන තත්ත්වයක් තමයි අපි දකින්නේ. කොමිටු දෙකක් පත් කරලා දැන් කරගෙන යන ඒ වැඩපිළිවෙල ගැන අපිට ලොකු සැකයක් තිබෙනවා. මේ සැකය දුරු කිරීම සඳහා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම සඳහා මේ වාර්තාව විශේෂයෙන්ම කාඩිනල් තුමන් අතට පත් කරන්නට ඕන. මේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට වේ කියන බලාපොරොත්තුව ඇතිව ජනාධිපතිතුමා ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඒ සුදුසු පියවර කඩිනමින් ගන්නටයි කියලා. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් Taman වෙත ලැබෙන තෙක් කිසිදු දේශපාලඥයෙකු හමු නොවීමට අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තීරණය කර තිබෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයා අද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා. කොමිෂන් වාර්තාව හම්බුණා වගේ. ඔව් මේ පොඩ්ඩක් පෙන්නන්න බලන්න. වාර්තාවේ හැටියට සාධාරණයක් වෙයිද? කියවන්න හම්බුන්නේ නැහැ. අර කමිටුව රැස් වෙලා තිබ්බනේ. ඔව්. ඒගොල්ලෝ මොකද කියන්නේ? ඒගොල්ලෝ කිව්වා මේකේ තියෙන කරුණු අධ්‍යයනය කරමින් ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ අදහස් දැක්වීමක් කරනවායි කියලා ගැන සාකච්ඡා කළා. දැන් කාදිනතුමා කියනවා මේ කමිටුවේ ඕලෙවලුත් පාස් නැති අයත් ඉන්නවා. ඉතින් කොහොමද අපි විශ්වාස කරන්නේ කියලා? සාකච්ඡා කරන්නේ මේකේ තියෙනා වූ නෛතික කරුණු ගැනවත් විද්‍යාත්මක කරුණු ගැනවත් නෙමෙයිනේ. මේකේ තිබෙනා වූ යම් යම් නිගමන. ඒ කතා කිරීමේදී එහෙම විභාග සමත් වීමක අවස්ථාවක් නැහැ. බුද්ධිය තමයි තියෙන්නේ. පාස්කු කොමිෂන් වාර්තාව ගැන පොඩ්ඩක්. වාර්තාව ඉදිරිපත් කරාද කැබිනට් මණ්ඩලයට සතිය ඇතුළතම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න තීන්දුව කරා. මේ වහ විශාල වාර්තාවක්. ගෙදර ගිහිල්ලා තමයි කියවන්න වෙන්නේ. පාස්කු කොමිෂන් කමිටුවක් පත් කරානේ. ඒ කමිටුවෙන් වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. දන්නේ නැහැ ඉතින්. මොකද ඕ ලෙවල් පාස් නැති අයත් ඉන්නවා කියලා කියනවා. ඔව් ඒක ඉතින් මම දන්නේ නැහැ. සම්පූර්ණ වාර්තාව. ඔව් මේක තියෙන වාර්තාව. හංගන්න දෙයක් නැහැ. හංගන්න ආණ්ඩුවට දෙයක්වත් නැහැ. ඔව් අනිවාර්යෙන් ආණ්ඩුවට හංගන්න දෙයක්වත් නැහැ. ජනාධිපතිතුමාට හංගන්න අවශ්‍යතාවයකුත්. කාදිනතුමා පොඩි සැකකින් ඉන්නේ. නෑ ඒක හරියයි. ආරංචි මාර්ග සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වන පිරිසට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන තිබේදයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන්නයි අවසන් වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවයි. මෙවැනි සිදුවීම් ඉදිරියට නොවීමට ගත යුතු ක්‍රියාමාර්ගද ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති අතර එම සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට හැකියාව පවතින බවද අවසන් වාර්තාවේ දක්වා ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සප්‍රි මහතා විසින් විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් ලෙස සෙසු පුද්ගල නීති සමග සංසන්දනය කිරීම සංවේගයට කරුණක් බව අස්ගිරි මහා විහාර පාර්ශවය පවසනවා. මහා සංඝරත්නය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර අදාළ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි. විහාර දේවාලගම් පනත ඉතාමත් පහත් අන්දමින් සංසන්දනය කොට තිබෙන පෞද්ගලික නීතියක් හැටියට එය සාවද්‍ය කරුණක් හැටියට අපි දකිනවා. විහාර දේවාලගම් පනත පෞද්ගලික නීතියක් හැටියට සලකලා එය වෙනත් නීති සමග ඉස්ලාම් ආගමික නීති සමග සම මට්ටමින් සලකා කටයුතු කිරීම පිළිබඳව අපි දැඩි සංවේගය පළ කරනවා වගේම අපි බලාපොරොත්තු වුණේ මේ රට තුළ එක නීති පද්ධතියක් තුළ ක්‍රියාත්මක වන තත්ත්වයක්. ඒ නිසා අපි කරේ ඉල්ලා සිටිනවා ඒ පෞද්ගලික නීති වශයෙන් පවතින නීති පද්ධතීන් වෙනස් කරලා එක නීතියක් හැටියට ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරුණු සම්පාදනය කර දෙන හැටියට 2021 පෙබරවාරි මාස 12 වෙනි දින ගරු අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විහාර දේවාලගම් පනතත් පුද්ගල නීතියක් හැටියට ඇතුළත් කරගෙන ඒ කතාව පැවැත්වා තිබෙන්නේ. නමුත් විහාර දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ නම් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ කියන වගන්තියත් එක්ක බද්ධ වුණු නීතියක්. මේ රජය බලයට පත් කළේ කවුද කියලා රජයත් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් රජයට මතක් කර දී යුතු තිබෙනවා කවුද බලයට පත් කරේ කියලා. ඒ නිසා මේ පිළිබඳව ගරු ජනාධිපතිතුමා දැඩි අවධානය යොමු කර මෙය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කළ යුතු. අනාගතයේදී රටක අධිකරණ ඇමතිවරයෙක් කරපු ප්‍රකාශයක් හැන්සාඩ් ගත වුණාට පස්සේ ඒක දිගින් දිගටම අපේ රටට අපේ ආගම දහමට විරුද්ධව ලියන කියන අය රාජ්‍ය නොවන සංවිධානවල අය මේවා පාවිච්චි කරන්න පුළුවන්. එතුමා එදා මෙසේ කියා තිබෙනවා කියලා. බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ කියන වගන්තිය පිළිබඳව ගැටලු පවතින අවස්ථාවේ මේ ඊටාම ප්‍රවේශමයි මේවා පිළිබඳව කතා කරන්න කියලා මේ රජයේ මැති ඇමතිවරුන්ටත් අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 46 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය අද ආරම්භ වුණා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය මෙරට සම්බන්ධයෙන් සිදු කර ඇති ප්‍රකාශ අසත්‍ය බව සනාථ කිරීම සඳහා මිත්‍ර රටවල් සමග එක්ව කටයුතු කරන බවයි. වැනි මානව හිමිකම් සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වුණේ මෙරට වේලාවෙන් පස්වරු 1:40ට පමණ. COVID-19 ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් මෙවර සැසිවාරය පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ වීමද විශේෂත්වයක්. I ask member states to take a clear look at their own record in terms of the real impact of their efforts to end discrimination, redress inequalities, and ensure that all the people have the freedom to participate fully in decisions. මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යලි කතාබහක් මතුව තිබෙනවා. ඒ මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ විසින් පසුගියදා නිකුත් කළ වාර්තාවත් සමගයි. එමගින් මානව හිමිකම් කොමසාරිස්වරිය සමාජික රටවලින් ඉල්ලා තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා අවභාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව සලකා බලන ලෙසයි. මානව හිමිකම් චෝදනා එල්ල වූ බව කියවෙන හිටපු යුද හා බුද්ධ්‍යංශ ප්‍රධානීන් 28 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පරිපාලන තනතුරු සඳහා පත් කර ඇති බව පවසන මානව හිමිකම් කොමසාරිස්වරිය එහිදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතුරුන්ගේ නම්ද සඳහන් කර තිබුණා. අදාළ වාර්තාව පදනම් කර ගනිමින් මෙරට සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා නව යෝජනාවක් මෙවර සැසිවාරයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකාව පිළිබඳ මීට පෙර ඉදිරිපත් කළ යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වූ රටවල් 5 ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් රාජධානිය කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන අදාළ රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ජගත් මානව හිමිකම් මණ්ඩලය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ තවදුරටත් අඛණ්ඩව සලකා බැලීම වැදගත් බවයි. එම යෝජනාවේ ඇතුළත් බව කියන කරුණු ගණනාවක් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණා. ඒ අනුව පසුගිය කාල සීමාව තුළදී පරිපාලන කටයුතු සඳහා හමුදාමේ දායකත්වය වැඩි කිරීම, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ආයතනවල ක්‍රියාකාරීත්වය හීනවීම තුළින් මෙරට මානව හිමිකම් තත්ත්වය අවදානමට ලක්ව ඇති බව එම යෝජනාවේ ඇතුළත් බව සඳහන්. ඒ හරහා ආගමික ඇදහීම්, ප්‍රකාශනීය අයිතිය සහ සිවිල් සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පරාසයන්ද හීන වී ඇති බවද යෝජනාවට ඇතුළත් කර තිබෙනවා. COVID-19 වසංගතයෙන් මිය යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය පමණක් කරන බවට වූ තීරණය හරහා විවිධ ආගමික කොට්ඨාසයන්හි ඇදහිලි සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක්
සිදු කර ඇති බවත් ඒ හරහා ආගමික සුළුතරයින්ට අසමාන ලෙස සලකා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්. ඒ අනුව ප්‍රතිසන්ධානය හා වගබීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අධීක්ෂණය කිරීමටත් ඒ පිළිබඳ ලිඛිත වාර්තාවක් 49 වැනි මානව හිමිකම් සැසිවාරයටත් සම්පූර්ණ වාර්තාවක් 51 වැනි සැසිවාරයටත් ඉදිරිපත් කරන ලෙස ඔවුන් සිය යෝජනාව මගින් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ. අර මිෂෙල් බැච්ලි මැතිනියගේ වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කරා ඒ බවට පිළිගත් සාක්ෂි තියෙනවයි කියලා මේ සැරසෙන්නේ යුද අපරාධ අධිකරණය වෙත ගෙනියන්න. මේක සුළුවට තකන්න එපා. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය මේ වෙලාවේ ක්‍රියාකාරීව පැය 24ම සිටිය යුතුයි. විදේශ අමාත්‍යාංශය ඇත්තටම කළ යුතු මූලික දේ තමයි ජිනීවා ඉන්න එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සිලේ 47ක් තියෙනවා රටවලේ 47ම තානාපතිවරු තනිව ගිහිල්ලා දැනුවත් කිරීමේ වගකීමක් තියෙනවා. ඒ අනිවාර්යෙන්ම කළ යුතුයි. මෙතන යන්නේ ඇත්ත වශයෙන්ම මේ ඡන්දයක් වගේ 47 වෙනි ඡන්දේ දිනා ගන්න අපි හොඳ කැම්පේන් එකක් කරන්න. ඉන්දියානු අගමැතිතුමාට විශේෂ ලිපියක් සකස් කරලා ඇරියා. ඉතින් අපි තාමත් බලාපොරොත්තු වෙනවා අපිට ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දායි. මහා කොමසාරිස්තුමියගේ වාර්තාව පක්ෂපාතීත්වයෙන් සැකසී තිබෙන වාර්තාවක්. ජනාධිපතිතුමාට ලබා දුන්නු ජයග්‍රහණයේ පටන් 2019 දක්වා ආණ්ඩුව කරපු දේත් වැරදි කියලා තමයි මේ වාර්තාවේ තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රියෙක් කරන දෙමළ සන්ධාන සුමන්ත්‍රී මන්ත්‍රීතුමා කියලා තියෙනවා මේක ජාත්‍යන්තර වශයෙන් යෝජනාව සම්මත විය යුතුයි කියලා අපේ රටට එරෙහිව. සුමන්දරන් කියන දේ කරන්න මං හිතන්නේ කවුරුවත් ලැස්ති කියලා. සුමන්දිරන් අපේ රටේ කොටි සංවිධානය පරදුනත් තවමත් සිටින කොටි හඬක් පමණයි. පසුගිය යහපාලන රජය සමයේ දේශපාලන පරිගැනීම් වලට ලක් වූවන්ට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටුවිය යුතු බව පවසමින් සිවිල් සංවිධාන මෙන්ම දේශපාලඥයින්ද විවිධ අදහස් පළ කළා. රංජන් රාමනායක වගේ නළුව පාවිච්චි කර අධිකරණය පිළිබඳ විශ්වාසය විදවට්ටන්න. දේශපාලන පරිගැනීම් කරලා යම් කණ්ඩායමකට හානියක් කරපු අය අද බය වෙලා ඉන්නවා ඒ පරිගැනීම් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කරන්න යද්දී. මතක තියාගන්න තමන් පලි අරගෙන අසාධාරණයක් යම් පුද්ගලයෙකුට සිදු කරොත් අසාධාරණයට ලක් වෙච්ච පුද්ගලයාට අයිතිය තියෙනවා අධිකරණයට හෝ නීතිය පසුබිම ආයතන වලට ගිහිල්ලා තමන්ට සාධාරණ ඉටු කරගන්න. කොයිතරම් අසාධාරණද කියන්නකො කෙනෙක් හිරගත කරලා තමන්ගේ නිදහස විනාශ කරයි කියලා කියන්නේ ඒක කවුද ඊට පස්සේ ඒකට වග කියන්නේ? මම දැක්ක දැන් මාස ගණනාවක ඉඳලා දේශපාලන අසාධාරණයට පත් වෙච්ච අය සිරදඬුවම් ලැබලා තියෙනවා. ඒගොල්ලන්ට සාධාරණයක් ඉල්ලන්න කියලා පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු පවා ප්‍රකාශ කරලා තියෙනවා. තාමත් මේ පිළිබඳව අවධානය යොමු කළා නැහැ. අපිට හිතෙන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. තාම පැහැදිලිව යහපාලන රජයේ ආරම්භ කරපු වෙලාවෙ ඉඳන් අවසානයේ දක්වා කෙරුවේ දේශපාලන පරිගැනීම් තමයි. කවද හිරේ නොදැම්. අපි දන්නවා අපේ മന്ത്രിවරු හිටපු മന്ത്രിවරු සිරගත කරලා ඉන්නවා. ඒ නඩු තීන්දුව වලට බලපෑම් කරපු හැටි පහුගිය කාලේ අපි ඇහුවා. ඒ අයට දිට්ඨ ධම්ම වේදනීය කර්මය පරිසම් දීලා තියෙන බවත් අපි දන්නවා. ඒ අයගේ කටවල්ම වැරදිලා. ඉතින් අපි දැක්ක සමහරක් අපේ හිටපු മന്ത്രിවරුන්ට ගේ නඩු වල තීන්දුව වලට බලපෑම් කරපු හැටි. ඉතින් මේවා දේශපාලන පරිගැනීම් නේ. ඉතින් මීට වැඩිය කොමිසමක් අවශ්‍යත් නැහැ. දේශපාලන පරිගැනීම් පිළිබඳව බලන්න. තුමින්ද සිල්වලා වගේ අය දැන් අද තවමත් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව රජය තීන්දුවක් ගත යුතුයි ඉදිරියේ. මේ රටේ හිටපු සුපිරිසිදු දේශපාලන නායකයෝ ඇතුළට දාන වෙලාවේ දූෂණ විමර්ශන කමිටුව විදගෙන අනුර කුමාර දිසානායකලා රනිල් වික්‍රමසිංහ පාටලි චම්පිකල එකතු වෙලා කරපු වැඩපිළිවෙල. ඒක නිසා තමයි අපේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු මහා ශක්තිවන්ත മന്ത്രിවරු දුමින්ද සිල්වා වගේ අය ඇතුළට දැම්මේ. ඒ ඇතුළට දාන වෙලාවේ හිරිකිතයක් නැතුව වැඩ කරපු අනුර කුමාර දිසානායකලා අද එළිය ඉඳගෙන කෑ ගහනවා මගේ ප්‍රජාහිතය නැති වෙන්න යනවා කියලා. දිට්ඨ ධම්ම වේදනීය කරුමේ කියන්නේ ඕක. දැන් රංජන් රාමනායක ඇතුලේ, ශානී අබේසේකර ඇතුලේ දැන් බය වෙලා තියෙන. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මතක් කරනවා. ඒ අයට දඬුවම් දෙන ගම නිවැරදිභාවයේ තුල ඇතිලෙව ඉන්න දුමින්ද සිල්වා වගේ മന്ത്രിවරු එළියට ගැනීමේ ව්‍යාපාරේ മന്ത്രിවරු විදිහට අපිත් ඉන්නවා. රජයක් විදිහට අපි සියලු දෙනාමත් ඉන්නවා. ඒ අයට බොහොම පැහැදිලිව සාධාරණ ඉෂ්ට විය යුතුයි. සිග්නල් ස්ට්‍රෝං ටේප් මයික්‍රෝ කැල්සියම් සහ ප්‍රෝ ෆ්ලෝරයිඩ් සංයෝගය අලිමිනිස් ගැටුමට සහ වන සතුන්ගෙන් වගාවලට සිදුවන හානි සඳහා විද්‍යාත්මක විසඳුම් ඉල්ලා දිවයිනේ පළාත් කිහිපයක ගොවි ජනතාව දඹුල්ල නගරයේදී විරෝධතාවක නිරත වුණා. මේ අතර තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක තවත් විරෝධතා පැවැත්වුණා. දමුල්ල ගම්මුදාව භූමියට පැමිණි පළාත් කිහිපයක ගොවි ජනතාව විරෝධතා පූර්ව ප්‍රදර්ශනය කරමින් දමුල්ල ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ එක් මන්තිරුවක් අවහිරක විරෝධතා පෙළපාලියක නිරත වුණා.
ගම තුල මේ සත්තු රැඳිලා ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි. ඌට හිමි තන කැලේ තුල නැතිකම හින්දා. තියෙන කැලෑ ටික සුපෝෂණය කරලා සත්තුන්ට අවශ්‍ය ආහාර ටික වතුර ටික සම්පාදනය කරන්න කියලා බල කිරීම තමයි අපේ එක ඉල්ලීමක්. ඔය අගල් ඇමතියන්නේ අම්පාරේ ඉඳලා මයියංගලේ හරහා මහවැලි ගඟේ යට අලි බුදියන් ඉන්නකොට ඒ අලි ටික ගම් වදිනකොට ඇමතියා AC එක දාගෙන කොළඹ යනවා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට මේ ප්‍රශ්නට මහමුස්තුන් ලබා දෙන්න. මේ අතර කොළොන්නාව GP පෙරේරා මාවතේ ඇති නිවාස සහ කඩකාමර අත්අඩංගුවට ලෙස නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉවත් කරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා. මේ අතර මැනුම් කටයුතු සඳහා එහි පැමිණි නිවාස සංවර්ධන අධිකාරිය නිලධාරීන්ට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ල වුණේ මෙලෙසින්. අද අපේ දුක කියන්න කිසිම කෙනෙක් නෑ. දුමින්ද සිල්වා මැතිතුමා. අද එතුමා සිරගත වෙලා ඉන්නවා. එතුමා නැති පාඩු අපිට බොහෝසේ දැනෙනවා. අද කොළොන්නාවට කනකොක අඬලා. ආයිනම් අපි හිතන්න පේන තෙක් මානක අපිට විසඳුමක් නෑ. මේ පිට ඉන්න හාල් කෑලි ඇවිල්ලා මෙහෙන් ඡන්දය අරන් ගියේ. සරත් වීරසේකරලා තනිකර හැංගුණා. මෙහෙන් මේ කොළොන්නා කොච්චර ඡන්ද ගත්තද? ප්‍රශ්නයක් කියන්නේ ගා මිනිස්සු හැංගෙනවා. ලොකු සල්ලිකාරයන්ට බිලි දෙන්න යනවා අහිංසක මිනිසුන්ගේ ජීවිත. මේ අය කියනවා මේක අනවසර ඉදිකිරීම. අපි අහනවා අනවසර ඉදිකිරීම නම් කොළොන්නාවේ නගර සභාවෙන් කොහොමද මේවලට ටැක්ස් බිල් හදලා තියෙන්නේ? ඒ විතරක් නෙමෙයි මෙතන විදුලිය, ජලය සියලුම දේවල් තියෙනවා. වසර 25ට එහා ගිය මිනිස්සු මෙතන ඉන්නවා. UD එකට ගියාම අපි සමහර මහතුරුන්ව මුණ ගැහෙන්න ඔවුන් සාකච්ඡා දෙන්නේ නැහැ. බටහිර ඉන්දිය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යන්නට හෝරා කිහිපයක් පමණක් ඉදිරිව තිබෙද්දී කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් එම දුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඔහුගේ කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් මත වූ ගැටලුවක් මුල් කර ගනිමින්. ඒ සමගින් අදට ඔබෙන් සමුගන්නවා. පැතදෙනගෙනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු හෙට මධ්‍යහ්න 11:55 ප්‍රවෘත්ති ප්‍රකාශයේ. සුබ රාත්‍රියක්. සිග්නල් ස්ට්‍රෝං ටීත් මයික්‍රොකැල්සියම් සහ ප්‍රෝෆ්ලෝරයිඩ් සංයෝගය දත් ශක්තිමත් කරයි. LV රන් අයෝග සේවාව අත්තිකාර මුදල තවත් වැඩි කළා. දැන් රන් පවුමට රුපියල් 87000ක්. Extraordinary offers on devices with Dialog Club Vision membership. Sign up for a Dialog power plan. ඕනෑම රෙජිස්ටර්ඩ් වාහන ප්‍රශ්නකට රෙජිස්ටර්ඩ් උත්තරේ Asset Line Leasing. නිවෙස පුරා ගලන මේ සතුට සුරක්ෂිත කරන්නේ එස්ලෝන් ඉන්සයිට්. ඕනෑම රසමසුවකට සෝස් නම් ඉතින් කිස්ටම තමයි. අසම සම විශ්‍රාම සෞඛ්‍ය හා ජීවිත රක්ෂණ AIA ඉන්ෂුරන්ස් වෙතින්. සනකු